ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, අද අපි එකම වචනයක් පිළිබඳ යම් අදහසක් මතු කරන්න කල්පනා කළා මේ දේශනාවෙන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි වෙන විශේෂ දහම් කොටසක් අන්තර්ගත වන වචනයක්. නිස්සරණය. මේ නිස්සරණයේ පිණිස තමයි බුදු කෙනෙක් දේශනා කරන සියලු ධර්ම පැහැදිලි කරන්නේ. එතකොට මේ සියලු ධර්මවල ඉලක්කය තමයි නිස්සරණයට පැමිණීම. එතකොට නිස්සරණයට පැමිණෙන්න නම් නිස්සරණය පිළිබඳ ශ්‍රාවකයා තුළ වැටහීමක්, අවදිකමක්, අවබෝධයක් තියෙන්න ඕන. ඒකට ධර්මයේ තියෙන නිස්සරණම් පජානාති කියලා, නිස්සරණේ දැනගන්න ඕන කියලා. ඔය සමහර දේශනාවල තියෙනවා, භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ නිස්සරණය කියන කාරණය දැන ගැනීමෙන් තොරව, නිස්සරණයකින් තොරව ඒ බුද්ධ ශ්‍රාවකයා තුළ සැබෑ නිවීමක්, සැබෑ සුවපත් වීමක්, සැබෑ ආධ්‍යාත්මයක් අත්දකින්න බෑ කියලා. ඇත්තටම නිස්සරණයම තමයි එක විදියකින් නිවන කියලා කියන්නේ. දැන් අපි අද මේ දේශනාව පුරාවටම නිස්සරණය කියන්නේ කුමක්ද? කුමක නිස්සරණයේද මේ බුදුරජාණන් වහන්සේ වදාළේ කියන කාරණේ විමුක්තියට ඉලක්කගතව අපි කතා කරගන්න මේ දේශනාවෙන් අපි උත්සාහ කරනවා. ඉතින් ඔබ හැම දිනාගේම ජීවිතයට බොහොම වැදගත් ධර්ම පරිච්ඡේදයක් වෙයි කියලා මේ දේශනාව මම විශ්වාස කරනවා. මොකද්ද නිස්සරණය කියන්නේ? ඇත්තටම නිස්සරණේ කියනවා. මොකද්ද නිස්සරණේ පින්වත්නි? දැන් නිතර අහන්න හම්බෙනවානේ නිස්සරණයට එන්නේ කියලා. ආස්වාදයේ දැනගන්න කියනවා. ඔය ධර්මයේ තියෙන ප්‍රධාන මූල ධර්මයන් වල තියෙනවා ආස්වාදයේ දැනගන්න කියනවා, ආදීනවේ දැනගන්න කියනවා, නිස්සරණයට එන්න කියනවා. අස්සාදම් පජානාති, ආදීනවම් පජානාති, නිස්සරණම් පජානාති. එතකොට මේ හැම තැනකම ආස්වාදයේ දැකලා ආදීනවේ දැනගෙන නිස්සරණයට එන්න කියලා කියනවා නම් මේ නිස්සරණේ කියන කාරණේ පිළිබඳ වඩා හොඳින් අපි තේරුම් ගැනීමට දක්ෂ විය යුතුයි. මොකද්ද නිස්සරණී කියන්නේ? නිස්සරණී කියන්නේ නිදහස් වීමටයි. නිස්සරණී කියන්නේ මොකද්ද? නිදහස් වෙනවා කියන එකයි. සියලු දුක්ඛ ස්කන්ධයෙන් නිස්සරණයට එනවා, නිදහස් වෙනවා කියන අදහසින් නිස්සරණය කියලා මතක් කරනවා. එතකොට දැන් ඔය අප හොඳටම දන්න දෙයක් තමයි නිස්සරණම් පජානාති කියන තැන නිස්සරණේ තෝරනකොට නිස්සරණේ දැනගන්න ඕන කියලා ත්‍රිපිටකයේ බොහෝ තැන්වල තියෙනවා. ඉතින් මේ නිස්සරණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නිස්සරණය කියලා මේ ඡන්ද රාගය දුරු කිරීම. නිස්සරණය කියන්නේ නිදහස් වීම තමයි. නිස්සරණය කියන ධර්ම කොටාසේ ඇතුළට බහැලා බලනකොට නිස්සරණය කියන්නේ ඡන්ද රාගය දුරු කරගන්න එකට. ඒතර ඡන්ද රාගය දුරු කර ගැනීම තුළ තමයි නිදහස් වෙන්න තියෙන්නේ. දැන් ඡන්ද රාගය කියන්නේ මොකද්ද? ඡන්දය කියන්නේ කැමැත්තට. රාගය කියන්නේ ඇලීමට. කැමැත්ත සහ ඇලීම මුල් කරගෙන හැදිච්ච වාක්‍යයක් තමයි ඡන්ද රාගය කියලා කියන්නේ. එතකොට නිස්සරණයට එනවා කියලා කියන්නේ ඡන්ද රාගය දුරු කරනවා කියන එකයි. දැන් එක තැනක තියෙනවා රූපස්ස නිස්සරණම් පජානාති කියලා. රූපස්ස නිස්සරණම් පජානාති කියලා කියන්නේ රූපයේ කෙරෙහි තිබුණු ඡන්ද රාගය දුරු කරගන්න එක තමයි මෙතනදී අපගේ බුදුරජාණන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් පැහැදිලි කළේ. පින්වත්නි, ඡන්දය කියන්නේ කැමැත්ත නම්, රාගය කියන්නේ ඇලීම නම්, ඇලීමයි කැමැත්තයි කුමකින්ද දුරු කරගන්න ඕන නිස්සරණයට එන ශ්‍රාවකයෝ? ඕන්න තවත් ප්‍රශ්නයක් තියෙනවා.
ඔන්න හොඳට අහගන්න. අපි මේ ටික විස්තර කරලා ඊට පස්සේ කියනවා මුලින්ම බුද්ධ ශ්‍රාවකයා තුල ධර්මයේ තුල යම් පිහිටක් හදාගත්ත ශ්‍රාවකයා තුල ඇත්තට මේ දේශනාව උදව් වෙන්නේ අද මේ ජීවිතය තුලදීම නිවන පිළිබඳව යම් ශ්‍රාවකයෙකුට හැඟීමක් අදහසක් තියෙනවා නම් ඒ නිවන පිළිබඳව අදහසක් පවතින ශ්‍රාවකයාට තමයි මෙබඳු දේශනාවක් උදව් වෙන්නේ. එතකොට පංචස්කන්ධයේ කෙරෙහි පවතින චන්දරාගය දුරු කරන්න ඕන. එහෙනම් පංචස්කන්ධයේ නිස්සරණයට එන්න ඕන. ඔන්න නිස්සරණ චන්දරාගය දුරු කරගන්නේ මොන වගේන්ද කියලා අහනකොට දෙන්න තියෙන මූලික පියවර තමයි පංචස්කන්ධයේ කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න ඕන. ඊට පස්සේ පින්නතේ තව කොයි පංචස්කන්ධයේද? තමන්ගේ පංචස්කන්ධය, දරුවගේ පංචස්කන්ධයවත්, බිරිඳගේ පංචස්කන්ධයවත්, අම්මගේ පංචස්කන්ධයවත්, තාත්තගේ පංචස්කන්ධයවත්, හාමුදුරුවන්ගේ පංචස්කන්ධයවත් නෙමෙයි තමන්ගේ පංචස්කන්ධය. ඉතින් අද මිනිස්සු අර තමන්ගේ පංචස්කන්ධය කෙරෙහි පවතින චන්දරාගය දුරු කර ගැනීම වෙනුවට එක එකනා තමන් චන්දරාගය දුරු කරගෙන තියෙනවද නැද්ද? ඒ අය චන්දරාගය දුරු කරගන්න ඇයි ප්‍රමාද? ඒව ගැන හොයනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මොනවා සම්බන්ධව චන්දරාගය දුරු කර ගැනීමද? පංචස්කන්ධය කෙරෙහි පවතින චන්දරාගය දුරු කර ගැනීම. දැන් මේ අද දේශනාවේ නිස්සරණී කියන වචනේ විතරයි තෝරන්නේ. හැබැයි මේ දේශනාව අහගෙන හිටියොත් දක්ෂ ශ්‍රාවකයෙකුට නිවන කරාම පැමිණීමේ ඊතා සුන්දර පටිපාටියක්, සුන්දර පියවලක්, සුන්දර ආධ්‍යාත්මික ලක්ෂණයක් හොයාගන්න පුළුවන්. පංචස්කන්ධයේ කෙරෙහි චන්දරාගය දුරු කර ගන්න ඕන. ඊට පස්සේ පින්වත්නි ජීව වස්තු කෙරෙහි, සත්‍යයන් කෙරෙහි, දරුවා කෙරෙහි, බිරිඳ කෙරෙහි, අජීව නෙමේ ජීව වස්තු කෙරෙහි, ඊට පස්සේ ආදරමන්තයා කෙරෙහි, ආදරමන්තිය කෙරෙහි මේ පවතින චන්දරාගය ඊළඟට දුරු කරගන්න. දැන් මේ මම කතා කරන්නේ කෙනෙක් කියන්න පුළුවන් එහෙම කොහොමද ගිහි ජීවිතයක් පවත්වන්නේ? මේ කතා කරන්නේ අද ප්‍රඥා නාලිකාව නිවන සම්බන්ධව ඉලක්කගතව මේ ජීවිතේ නම් වැඩක් නැහැ. අනේ මේ දුක හමාර කරගන්න ඕන. මේක නම් මහා කරුමයක්, මේක කරුමක්කාර එකක්. නැවතත් නම් මේ වගේ ජීවිතයකට මට එන්න උවමනාවක් නැහැ. මේ ජීවිතේ නම් මහා දුක්ඛ ස්කන්ධයක්මයි කියලා හිතාගෙන ඉන්න ශ්‍රාවකෙක් මේ බණ අහගෙන ඉන්නවා නම් එවැනි ශ්‍රාවකයෙකුටයි මේ දේශනාව කරන්නේ. එහෙම නැතු මේ කාම ලෝකයෙන් මුසපත් වෙන්න බලාගෙන ඉන්න, කාම සැපේ කියන ගම් වතුරට අහු වෙලා දැන් නහය ළඟටම වතුරත් ඇවිල්ලා විකල්පයක් විදියට කුඩයක් අල්ලගෙන ඉන්නවා. ගම් වතුරකට අහු වෙලා දැන් හොඳට වහිනවා. වහින වෙලාවේ දැන් සම්පූර්ණ කට ළඟටම වතුර ඇවිල්ලා දැන් නහය උඩින් යන්නයි විතරයි තියෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවක මේ මිනිස්සයා ඉතින් ඒගොඩ වෙන්නනේ බලන්න ඕන. මේ කාම සැප කියලා කියන්නේ හරියට ගම් වතුරකට අහු වෙලා ඉන්න මිනිහෙකුට හොඳටම වහින වෙලාවක විකල්පයක් විදිහට කුඩයක් අටවගෙන ඉන්නවා වගේ වැඩක්. ඉතින් කිසි සාධාරණ විකල්පයක් නෙමෙයි ඒක. ඊට සාධාරණ අදහසක් මතු කරගන්නත් ඒ තුලින් බෑ පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පංචස්කන්ධය කෙරෙහි චන්දරාගය දුරු කරගන්න ඕන. එතකොට පංචස්කන්ධයේ නිස්සරණයට එන්න ඕන. ඒ වගේම තමයි ජීව වස්තු කෙරෙහි චන්දරාගය දුරු කරගන්න ඕන. ලෝකේ ජීව වස්තු තියෙනවනේ. මොනවද ජීව වස්තු? බිරිඳ, ස්වාමියා, අම්මා, තාත්තා, දරුවා. ඊට පස්සේ බල්ලට ආදරේ, පූසට ආදරේ, හාවුන්ට ආදරේ, කුරුල්ලු හදනවා, කුරුල්ලන්ට ආදරේ. මෙන්න මේ විදිහට ලෝකේ ජීව වස්තු තියෙන්නේ. මෙන්න ජීව වස්තු කෙරෙහි චන්දරාගය දුරු කරගන්න ඕන. ඒ කියන්නේ ජීව වස්තු කියන්නේ මේ සත්වපුද්ගල භාවයක් පවතින යම් දෙයක් තියෙනවා නම් අන්න ඒ වගේ චන්දරාගය දුරු කරගන්න ඕන. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය ආදී නැවත උපත සකස් වෙන තැන් පිළිබඳව චන්දරාගය දුරු කරගන්න ඕන. ඔන්න 3යි. මේ විශ්වයේ කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න ඕන 4යි.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධ්‍යාන සම්පatti කෙරෙහි පවතින චන්දරාගයත් දුරු කරගන්න ඕන. දැන් ඉතින් ආධ්‍යාත්මය දියුණු කරන්න නැති මිනිහෙක් ධ්‍යාන ගැන දන්නෙත් නැහැ. රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන මේ මොකක්වත් මේ මිනිස්සයා දන්නේ නැහැ නේ. එතකොට ඒ වගේ කෙනෙක් ඉලක්ක කරගෙන නෙවෙයිනේ දැන් අද දේශනාව අපි කතා කරන්නේ. ඒ වගේ කෙනෙකුටත් උදව්වක් වෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ මේ කාම රූප, අරූප කියන තුන් භවයේ පිළිබඳ චන්දරාගය දුරු කරගන්න ඕන. ඊට පස්සේ පින්වත්නි එයා ධ්‍යාන සමාපatti කෙරෙහි යම් චන්දරාගයක් පවතිනවා නම් ඒ ධ්‍යාන සමාපatti පිළිබඳව පවතින චන්දරාගයත් ඒ පුද්ගලයා දුරු කරගන්න ඕන. දුරු කරන්න ඕන. ඒ තමයි නිස්සරණයට එනවා කියලා කියන්නේ. ඒතකොට නිස්සරණය කියන්නේ මේ කීයක් පැති වලින් හදා ගන්න ඕන දේවල් තියනවද? ඒ වගේම පින්වත්නි යම් ශ්‍රාවකයෙක් තුල මාර්ගඵලයන් කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා නම් ඒතර මේ කතා කරන්නේ මාර්ගඵලයට පැමිණි ශ්‍රාවක භාවයක් තියෙනවා නම් මාර්ගඵලයන්ට යම් චන්දරාගයක් තියෙනවා නම් අන්න ඒ චන්දරාගයත් දුරු කරගන්න ඕන. ඊට පස්සේ පින්වත්නි යම් ඵල සමවතකට චන්දරාගයක් තියෙනවා නම් ඒ ඵල සමවතට ඇති චන්දරාගයත් දුරු කරගන්න ඕන. අන්තිමටම පින්වත්නි ජීවිත පැවැත්ම කෙරෙහි යම් චන්දරාගයක් පවතිනවා නම් ඒ ජීවිත පැවැත්ම කෙරෙහි පවතින පුද්ගලයා තුළ පවතින චන්දරාගයත් දුරු කරගන්න ඕන. ජීවිත පැවැත්ම කෙරෙහි පවතින චන්දරාගය දුරු වෙනකොට එයා නිකෙලෙස්. එයා කෙලෙස් වලින් නිදහස් වෙලා. ඒතර මෙන්න මේ කාරණා මුල් කරගෙන නිස්සරණය, නිදහස් වීම, චන්දරාගය එහෙමත් නැත්නම් ආස්වා මේ සම්පූර්ණයෙන්ම කැමැත්ත සහ ඇලීම දුරු කරගන්න ඕන. විවිධ සන්ධිස්ථාන ගැන තමයි අපි අද දැන් මේ කාරණයෙන් සංක්ෂේපයෙන් ඔබට මතක් කළේ. දැන් අපි මුලින්ම කිව්වේ මොකද්ද? මුලින්ම කිව්වේ පංචස්කන්ධය කෙරෙහි යම් චන්දරාගයක් පවතිනවා නම් ඒ පංචස්කන්ධය කෙරෙහි පවතින චන්දරාගයයි මුලින්ම දුරු කරගන්න ඕන. ඒ කියන්නේ මේක එක විදිහකින් කියන්නේ මේ අජ්ජත් වශයෙන් මේ ඇතුලේ සත්වපුද්ගල භාවයක් නැහැ කියලා තේරුම් අරගෙන මේ තමා කෙරෙහි පවතින සත්වපුද්ගල භාවයේ කඩලා ගලවලා විසි කරලා දානවා. ඊට පස්සේ එළියෙත් සත්වපුද්ගල භාවයක් නැහැ. එළියෙත් පවතින්නේ හුදු සංස්කාර ටිකක් විතරයි. දරුවා තුල, බිරිඳ තුල, අම්මා තුල, තාත්තා තුල පවතින්නේ මේ බහිද්දාවා එළිය පැත්තෙනුත් බලනවා මේ විදිහට මුලින්ම බුද්ධ ශ්‍රාවකයා මෙතනින් තමයි පිවිසෙන්න ඕන. ඒ විදිහට ගිහින් අන්තිමටම යම් ඵල සමවතකට පවතින චන්දරාගයක් තියෙනවා නම් ඒ ඵල සමවතට පවතින චන්දරාගයක් දුර වෙලා යනවා. ජීවිත පැවැත්මට යම් චන්දරාගයක් පවතිනවා නම් ඒ ජීවිත පැවැත්ම පිළිබඳව යම් චන්දරාගයක් පවතිනවා නම් ඒ චන්දරාගයක් දුරු කරලා දානවා. අන්න ඒ දුරු කිරීම තුළ යා සම්පූර්ණයෙන් දුක්ඛ ස්කන්ධයෙන්ම නිදහස් වෙනවා. දැන් අපි බලමු අපි පංචස්කන්ධය ගැන ගොඩාක් බණ කතා කරලා තියෙනවා. නමුත් මේක කතා කරන්නේ නැතුව නිවන සම්බන්ධව මොනවා කතා කරන්නද? නිවන සම්බන්ධව කතාවේදී මෙය ඊටා ප්‍රමුඛ ගැඹුරු දාර්ශනික ඊටා විශ්ලේෂී තමන්ව නිවලා දාන ඊටා සුන්දර බුද්ධ වචනේ පරයයක්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පළවෙනියෙන් රූපය කෙරෙහි පවතින චන්දරාගය දුරු කරන්න ඕන. ඇත්තටම රූපය කෙරෙහි පවතින චන්දරාගය දුරු කිරීම තුළ මේ පුද්ගලයා සෝතාපන්න වෙනවා. මේ පංචස්කන්ධය පිළිබඳව චන්දරාගය දුරු කර ගැනීම තුළ නෙමෙයි සෝතාපන්න වෙන්නේ. රූපය පිළිබඳව යම් චන්දරාගයක් පවතිනවා නම් ඒ චන්දරාගය දුරු කර ගන්නකොට පින්වත් මෙතන සක්කාය දිට්ඨිය නිරුද්ධයි. සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙකුට එහෙමනම් මුලින්ම කරන්න තියෙන්නේ මේ රූපය පිළිබඳව පවතින චන්දරාගය දුරු කරලා නිස්සරණයට පැමිණීමයි. බොහෝම දේශනාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. පින්වත් මහණෙනි මේ රූපේ පිළිබඳ දන්නේ නැතිකම නිසා, රූපේ පිළිබඳ දකින්නේ නැතිකම නිසා තමයි පින්වත්නි මේ රූපයේ පිළිබඳ චන්දරාගය දුරු කරගන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට හැම බුද්ධ ශ්‍රාවකෙක්ම රූපයේ පිළිබඳ අජානං අපස්සං යථා භූතං දැනගන්න ඕන, දැක ගන්න ඕන. මොන කතාවද? යථා භූත සිද්ධිය. යථා භූත සිද්ධිය කියන්නේ ඇත්තම කතාව රූපයේ පිළිබඳ
දැනගන්න ඕන. එතකොට මේ දැනගන්නවා කියන්නේ දැන් මේ බණ ටිකක් අහලා දැනගන්නවා කියන අදහසද පින්වත්නි මේ තුල ඉස්මතු වෙන්නේ නෑ. බණ ටිකක් අහලා දැනගන්නවා කියන අදහස නෙමෙයි මේ දේශනාවෙන් ඉස්මතු වෙන්නේ. පින්වත්නි තමන්ගේ සිත තුලින් දැක ගන්න ඕන මේක. තමන්ගේ සිත තුලින් මේ සිද්ධිය දකින්නකොට දැන් මේ හාමුදුරුව කෙනෙක් කියන නිසාවත් බෞද්ධ වුණ නිසාවත් ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. දැන් අපි බෞද්ධනේ. ඉතින් ඔය කියන එකක් කරගෙන ඉමු කියන අදහසින් නෙමෙයි පින්වත්නි මේ රූපේ පිළිබඳ චන්දරාගය දුරු කරන්න ඕන. මේක નિરાයාසයෙන් මේ සිත තුලින් දැනගන්න ඕන දෙයක්. તો નિરાයාසයෙන් සිත තුලින් දැන ගැනීම තුල තමයි Tamanට මේ සම්පූර්ණයෙන්ම ලෝකයේ තුල පවතින සියලු චන්දරාගයන් දුරු කරගන්න ලැබෙන්නේ. දැන් රූපේ පිළිබඳ චන්දරාගය දුරු කරගන්න කෙනෙක් රූපං අජානං අපස්සං යතා භූතං. රූපය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. ප්‍රඥා නාලිකාවෙම විවිධ දේශනාවලදී බොහෝ ස්වාමීන් වහන්සේලා මේ රූපේ කතාව කියලා තියෙනවා. එතකොට රූපේ පිළිබඳ චන්දරාගය දුරු කරගන්නවා නම් එයා දැනගන්නවා රූපය කියන්නේ මොන තරම් දුක්ඛ ස්කන්ධයක්ද. මේ රූපය කියන්නේ මොන තරම් දුකක්ද, නඩත්තු කරනවා කියන්නේ මොන තරම් දුකක්ද. අන්න මේ විදිහට රූපය පිළිබඳ විසුරුවා බලනකොට තමයි රූපය පිළිබඳව යම් චන්දරාගයක් පවතිනවා නම් ඒ රූපය පිළිබඳව පවතින චන්දරාගය දුර වෙලා යන්නේ. කවන්න ඕන, පොවන්න ඕන, අන්දන්න ඕන, ඊට පස්සේ කාපුවා පිට කරගන්න ඕන, ඊට පස්සේ මේ රූපය නඩත්තු කරන්න ඕන පින්වත්නි. ඊට පස්සේ මේ රූපය කියන්නේ මහා රෝග නිදානයක් නේ පින්වත්නි. රූපය කියන්නේ මහා රෝගවලට ආකරයක්. රෝගවලට පින්වත්නි මේ සම්පූර්ණයෙන්ම ക്ഷേම භූමියක් රෝගවලට. මේ රූපයේ පින්වත්නි මොන කොටසේද රෝග හටගන්නේ නැහැ කියලා බෙදන්න පුළුවන්. එහෙම කොටසක් නැහැ. රෝගයට නිදානයක් මේ රූපය. මොන කොටසේද රෝග හටගන්නේ නැත්තේ කියලා බෙදලා වෙන් කරලා පින්වත්නි විස්තර කරලා විමසා තේරුම් ගන්න බෑ. එතකොට මේ රූපේ ඇත්ත කතාව, රූපේ හොඳට විසුරුව බලනවා. මේ කාගේ රූපේ ගැනද මේ බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන් වදාරන්නේ පංචස්කන්ධය කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න කියලයි. එතකොට පංචස්කන්ධය කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න ශ්‍රාවකෙක් නම් එයා Tamanගේ රූපේ පිළිබඳවයි මේ විදිහේ ගැඹුරු කතාවකට, මේ ගැඹුරු විස්තරයකට එන්නේ පින්වත්නි. එතකොට මේ රූපේ කොයි කොටසටද රෝග ඇති වෙන්නේ නැත්තේ, ව්‍යාධිය ඇති වෙන්නේ නැත්තේ, ලෙඩ වෙන්නේ නැත්තේ, ඊට පස්සේ ජරාවටපත් වෙන්නේ නැත්තේ කියලා මේ ඔබේ රූපයේ සම්බන්ධ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ එහෙම වෙන් කරන්න පුළුවන්ද පින්වත්නි? එහෙම වෙන් කරන්න බෑ පින්වත්නි. එතකොට මෙන්න මේ විදියට මේ පුද්ගලයා රූපේ විසුරුවා බැලීමක් නැති නිසා තමයි, ඒ අවබෝධය නැති නිසා තමයි රූපේ කෙරෙහි චන්දරාගය උපදින්නේ. කැමැත්ත සහ ඇලීම රූපේ කෙරෙහි උපදින්නේ. ඒ කියන්නේ මේ රූපේ මුල් කරගෙන මොන තරම් දුක් ගැහැටකටපත් වෙනවද? මේ රූපේ ස්ථිරව පවත්වන නිශ්චිත ක්‍රමයක් ගැන අපිට හරියට අදහසක් නැහැ. එහෙම කරන්න පුළුවන්කමකුත් නැහැ. දැන් ඕනම වෙලාවක මේ රූපේ නිසා අපහසුතාවයකටපත් වෙලා සමහර විට මේ රූපේ නිසා විශාල දුක්ඛ ස්කන්ධයකට ඔබ විවෘත වෙන්න පුළුවන්. ඒක හිතා ගන්න බෑ පින්වත්නි. ඔය දැන් මන් දන්න සමහර අය ඉන්නවා. ඉතින් බොහොම හොඳට හිටියා. ලොකු සිද්ධි වලින් නෙමෙයි. බොහොම හොඳට ඉතින් ඇඟපත හදාගෙන, කොණ්ඩේ හදාගෙන, හම හදාගෙන, රූපේ හදාගෙන ඊටාම පිළිවෙලට හිටපු අය මේ මන් දන්න එක පුද්ගලයෙක් ඉන්නවා පඩිපෙලකින් ලිස්සලා වැටිලා. ඒ පඩිපෙලෙන් ලිස්සලා වැටුණාට පස්සේ ශරීරයේ දරුණු ආබාධයකටපත් වෙලා ඉතින් දැන් උඩ බලාගෙන ඉන්නව, නැගිටින්නත් බෑ, අතපය හොලවන්නත් බෑ. දැන් මන් දන්න එක මහත්තයෙක් හිටියා, මේ බොහොම හොඳට හිටියා. ඔහු ඊටාම වැදගත් රජයේ නිලධාරියෙක්. ඊට පස්සේ ඔහු විශ්‍රාම ගියා. විශ්‍රාම ගියාට පස්සේ ඉතින් ජීවිතේ මේ ධර්මයක් නැහැ. මොකද ධර්මයක් තියෙනවා නම් ටිකක් මේ පිළිබඳ පොඩි හරි හැඟීමක් ගන්න ඕනේ. ඉතින් ජීවිතේ වැඩි කාලයක් කරේ බොන එක. එයාගේ ගනුදෙනු තිබෙන මත්ද්‍රව්‍යත් එක්ක තමයි වැඩියෙන්. ඉතින් බිබී හිටියා. ඉතින් බිබී ඉඳලා එකපාරම බොම් බරපතල අර්බුදයකටපත් වුණා.
ඔය මන් දන්න එක්තරා මහත්තයෙක් ඔය බදුල්ල පැත්තේ. ඊක පාරම මේ අතක් පණ නැති වුණා. බැලුවා මොක මේ රෑ වෙලා. ඉතින් මොකක්ද උනේ කියලා හිතා ගන්න බෑ. අන්තිමටම රෝහල් ගත කරාම කිව්වා දැන් ඔයාට අංශභාග රෝගයටයි ඔයා ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් ඉතින් ඔහු ඇද මේ ශාරීරිය පවත්වනවා. දැන් බලන්න පින්වත්නි මේ රූපය කියන්නේ මොනතරම් ඔබව දුකට පමුණවනවද? දැන් එහෙම දැන් ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් ජීවිතේ මැදිවියත් පහු කරපු කෙනෙක් නේ වගේ විදිහ. පින්වත්නි හිතා ගන්න බෑ සමහර අනතුරු වලින්. දැන් මේ දවස්වල ඔය තරුණයන්ට විභාග පාස් වුණාම එහෙම දෙමව්පියෝ බයික් එකම අරන් දෙනවනේ. ඉතින් මේ බයිසිකල් එකක් අරන් දුන්නාට පස්සේ ඒ තරුණයා හිතන්නේ මුළු ලෝකෙම දැන් මගේ අතේ තමයි පවතින්නේ කියලා. ඒතර ඒ වගේ අනතුරකටපත් වෙලා ඒ වගේ ඊටාම භයානක විදියට අනතුරු වලටපත් වෙලා සමහර වෙලාවට ජීවිත කාලයේම රෝද පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්න තරුණයෝ මම දැකලා තියෙනවා. ඕන් ඊට දවස් දෙකකට කලින් බොහොම සැහැල්ලුවෙන් හොඳට දුවලා පැනලා නටලා හිටපු අය. දැන් බලන්න පින්වත්නි මේ රූපය අනතුරටපත් වීම මොනතරම් දුකකට ඔබව පත් කරනවද? භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ ශරීරය කියන්නේ තුවාලයක් විදියට දකින්න කියනවා. ශරීරයේ තුවාලයක් විදියට දකින්න කියලා කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. මේක තුවාලයක් කියලා කියන්නේ දැන් බලන්න මේක ලෙඩ වුණාට පස්සේ මේක වයසට යෑම තුල ජරාවටපත් වීම තුල දිරීම තුල මේ වගේ මොහෝ දුක්ඛ ස්කන්ධයන්ට මේ ශරීරයේ විවෘත වීම තුල මොනතරම් පරිදාහයන්ට ඔහුට විවෘත වෙන්න වෙනවද? තුවාලයක් කියලා කිව්වේ මේ ශරීරයේම තුවාලයක් විදියට දකින්න කියනවා. ඇයි තුවාලයක් විදියට දකින්න කිව්වේ? තුවාලයක් වුණාම සැරව ගලනවා, පැසවනවා, ගඳ ගහනවා. මේ ශරීරයත් එහෙමනි පින්වත්නි. උදේට හොදලා ඉවර වෙලා දැන් උදේ හේදුවානේ ආයෙ හොදන්න ඕනේ නැහැ කියලා පැත්තකට වෙලා ඉන්න පුළුවන්ද? ආයෙ ගඳ ගහනවා. දැන් ඔබ මේ ගඳ ගහනවට කැමැත්තක් තියනවද? කැමැත්තක් නැහැ. ඒතර මේ විදියට එතකොට ඔබට එක දෙයක් තේරෙන්න ඕන මේ රූපේ මගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් විදියට ඔබ රූපේ දකින්න ඕන පින්වත්නි. ඒතර මේ අතර මේක හොඳටම තේරෙනවා මේකේ සත්ව පුද්ගල භාවයක් මගේ ආත්මය කියලා අල්ලන්න දෙයක් නැහැ කියන තැනින් චන්දරාගය දුරු කරගන්න හරිය පහසුයි. මේකේ තියෙන ධාතු ස්වභාවයක්. පඨවි කොටස් ටිකක්, ආපෝ කොටස් ටිකක්, තේජෝ කොටස් ටිකක්, වායෝ ධාතුවක්, ආකාශ ධාතුවක්, විඥාන ධාතුවක් කියන ධාතු හයක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. මේකේ සත්වයේ පුද්ගලයෙක්, දරුවා, බිරිඳ, අම්මා තාත්තා කියලා වෙන්වෙන්ව අල්ලන්න බෑ. අම්මා කියන්නේ ධාතු කොටස් හයක්, පුතා කියන්නේ ධාතු කොටස් හයක්. මගේ තියෙන අවිද්‍යාව නිසා මේ ධාතු කොටස් හයට මම කියලා ඇල්ලුවා, මගේ කියලා ඇල්ලුවා, මට අයිති දෙයක් විදියට ඇල්ලුවා කිය මේ රූපයේ පින්වත්නි මේ ධාතු කොටස් හයකට බෙදලා පින්වත්නි අපට පුළුවන් වුණොත් මේ සත්වයා පුද්ගලයා කියන ස්වභාවයේ තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම තුළ පින්වත්නි මේ පුද්ගලයාට රූපයේ පිළිබඳ නිස්සරණයට, රූපයේ කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න පුළුවන්. ඒතර මේ රූපයේ පින්වත්නි ගිය තැන ඇලෙන ස්වභාවයෙන් යුක්තයි. මේ රූපේ ගියොත් යම් තැනක ඇලෙනවා. ඒතර නිරසත්වයකට පවා මේ රූපේ පවත්වන්න යම් තණ්හාවක් තියෙනවා. අපි හිතනවා අපිට නේ තණ්හාව තියෙන රූපේ ගැන කියලා. පින්වත්නි මොනතරම් දුක් ගැහැටක් තිබ්බත් තිරිසන් සතෙක්ට පවා ජීවිත තෘෂ්ණාව තියෙනවනේ. මේ රූපයේ කෙරෙහි පවතින චන්දරාගය නිසා එහෙම වෙලා තියෙන්නේ. ඒතර මේක දැනගන්නවා මගේ මේ තියෙන අවිද්‍යාව නිසා, මෝඩකම නිසා, මේ රූපේ යථා ස්වභාවය දන්නේ නැති නිසායි මම මේ රූපය මගේ ආත්මය කියලා ඇහුවේ. මේකේ මම කියන්නේ කොයි කොටසටද? මගේ කියන්නේ මොන කොටසටද? මට අයිති දේ කියලා කියන්නේ මොන කොටසටද කියලා බොහොම හොඳින් විසුරුව නුවණින් විමසා බලනකොට රූපයේ කෙරේ යම් චන්දරාගයක් පවතිනවා නම් ඒ චන්දරාගය දුරු වෙලා යනවා. ඒකයි ගොඩක් ඔය ආනාපාන සති භාවනා පුහුණු කිරීම තුළ තමයි සෝතාපන්න වෙන්න තියෙන්නේ. චිත්තානුපස්සනා, වේදනානුපස්සනා භාවනා වලට කලින් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනා භාවනාව පැහැදිලි කරන්නේ මේ කය පිළිබඳ යථා ස්වභාවයට එනකොට මේ ස්වභාවයට එන ශ්‍රාවකයා සෝතාපන්න වෙනවා. සෝතාපන්න භාවයටපත් වෙනවා. ඒතර රූපං අජානං අපස්සං යථාභූතං, රූපේ ගැන දන්නේ නැතිකම නිසා, රූපේ ගැන දකින්නේ නැතිකම නිසා, රූපේ යථාභූත කතාව, රූපේ ඇත්ත කතාව දන්නේ නැතිකම නිසා තමයි රූපයේ කෙරෙහි පවතින චන්දරාගයේ විදියට මේක දිගට වෙනස් වෙන්නේ නැතුව පවතින්නේ.
දැන් බුදුරජාණන් වහන්සේ රූපය ගැන දැනගන්න කියනවා. රූපේ දැනගන්නකොට රූපේ කෙරේ පවතින යම් චන්දරාගයක් යද්දී සියලු චන්දරාගයන් දුරු වෙනවා. ඊට පස්සේ වේදනා ස්කන්ධය පිළිබඳව යම් චන්දරාගයක් නැත්නම් ඒ චන්දරාගය දුරු කර ගන්න ඕනේ කියනවා. එතකොටයි නිස්සරණයට එන්න පුළුවන් කියනවා. ඒතර වේදනාව කියලා කියනකොට ඒක බොහොම විස්තරාත්මකයි. නමුත් මේ දේශනාවට හරියන විදියටයි අපි මේ දේශනාව කරන්නේ. දැන් වේදනා ස්කන්ධය කියලා කියන්නේ සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි අදුක්ඛම සුඛ වේදනාවයි. මේ ආයතන හය හරහා තමයි වේදනාව ඇති වෙන්නේ. එතකොට මේ දැන් අපි හිතනවා දැන් දුක්ඛ වේදනාවට නම් අපි කැමති නැහැ කියලා. පින්වත්නි, අපි කොච්චර අවිද්‍යාවකද ඉන්නේ කියනවා නම් අපි දුක්ඛ වේදනාවත් හිටි ගමන් සැපයක් විදියට කල්පනා කරනවා. කියන්නේ දුක්ඛ වේදනාවටත් අපි තුල ප්‍රියභාවයක් තියෙනවා. දැන් ඒතර වේදනාව ඇති වෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හරහානේ. ඒකනේ චක්කු සම්පස්සජා වේදනා කියලා කියන්නේ. ඒතර ඒවා ගැන මේ ප්‍රඥා නාලිකාව බලන ශ්‍රාවක පින්නතුන් ඒවා ගැන දන්නවනේ. එතකොට දැන් දුක් වේදනාවටත් හිටි ගමන් අපිට ආසාවක් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් මත්පැන් බොනකොට බොහෝම කැමැත්තෙන් වතුර බොනවා වගේද බොන්නේ? දැන් ඔබ දැකලා ඇති මත්පැන් බොන මිනිස්සු මොන්න තරම් පීඩාවකින්ද ඒක බොන්නේ කියලා. ඒතරේ බොන වෙලාවට බොහොම ප්‍රියමනාපව නිකම් මේ මත්පැන් බොන මිනිස්සු ඊටාම ප්‍රියමනාපව එහෙම බොන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඒතර අපි දන්නවා ඒ අය ඊටාම ඉක්මනින් ඒක පානය කරලා ඒ ඇතිවෙච්ච යම් අප්‍රසන්න ගතියක් යම් කිසි මොකක් හෝ දිව මුල් කරගෙන ඇතිවෙච්ච මේ අප්‍රියමනාප වේදනාව යට කරගන්න ඒගොල්ලෝ ඒකට විකල්පයක් විදිහට තවත් දේවල් ආහාරයට ගන්නවා, එක එක දේවල් කරනවා ඒ වෙලාවට. එතකොට දැන් මත්පැන් පානය කිරීම තුළ පවතින යම් දුක්ඛදායක ස්වභාවයක් ඇත්තටම. නමුත් ඒ දුක්ඛදායක ස්වභාවයට දුක් වේදනාවටත් හිටි ගමන් මිනිස්සු සැපයි කියලා ඒ දුක් වේදනාවටත් උපාදානය කරගන්නවා. ඒ දුක් වේදනාව තුළ පවතින මේ යම් කිසි සුඛයක් සනීපයක් තියෙනවා කියලා හිතනවා. ඒකට අපිට තේරෙනවා නේද දුක් වේදනාවත් උපාදානය වෙනවා කියලා. එතකොට දැන් මත්පැන් බොනකොට පවතින මේ කටුක අවස්ථාවේ එයා හිතාගෙන ඉන්නේ සැපයක් විදියට. ඔය කම් සැප විඳින බොහෝ දිනෙක තුල කාම සම්පත්තීන් තුල පවතින පරිදාහය කටුක බවවත් හිතන්නේ නැහැ. ඒක දුක් වේදනාවක් වුණාට ඒක ඒ පුද්ගලයා දුක් වේදනාව සැප වේදනාවක් විදිහටයි දකින්නේ. එහෙමනම් අපිට තේරෙනවා දුක් වේදනාවත් උපාදානය වෙනවා කියලා. එච්චර දුරට යන්න ඕනේ නැතේ. ඒකක් බොනකොටත් ඒක පවතින්න පුළුවන්. දැන් ඊටාම රස්නෙට තේ බොන්න කැමතියි කියන එක ඇස්සේ රස්නෙට තේ බොනකොට හොඳ රස්නෙ පිට තේ එකක් බොනකොට දිව පිච්චිලා යනවා. එතකොට දිව පිච්චිලා යෑම තුළ ඊටාම සියුම් දුක් වේදනාවක් පවතිනවද නැද්ද? පවතිනවා දුක් වේදනාවක්. නමුත් පින්වත්නි මේ සත්‍යයා පුද්ගලයා කියන කෙනා හිටි ගමන් දුක් වේදනාවටත් යම් කිසි කැමැත්තක් පවතිනවා. ඒතරේ දුක් වේදනාවටත් කැමති, සැප වේදනාවටත් කැමති. පින්වත්නි ලෝකේ හැම සත්වයක්ම සැපයටයි ආසා කරන්නේ. දුක පිළිකුල් කරනවා. හැබැයි දුක පිළිකුල් කරාට සමහර මිනිස්සු ඉන්නවා දුකටත් කැමැත්තක් දක්වන අය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බායතබ්බං ඒකස්ස සුඛ වේදනාය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සුඛ වේදනාවට බය වෙන්න කියනවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඉතින් සැප විඳින එකට මොකටද අපි බය වෙන්නේ කියලා. පින්වත්නි ඔය සැප විඳීම නිසා ඔබ කල්ප ගණන් තිරිසන් ලෝකේ ඉඳ ඇති. කල්ප ගණන් නිරේ പ്രേත ලෝකේ සතර අපායේ ඉඳ ඇති. ඒ දුකේ ස්වභාවය ඔබට තේරෙන්නේ නෑ මේ සැප විඳිනකොට. නමුත් ධර්මයෙන් බලනකොට තමයි තේරෙන්නේ තිරිසන් ලෝකේ, නිරයේ, പ്രേත ලෝකේ අප්‍රමාණව දුක් විඳලා තමයි මේ මනුස්ස ලෝකෙට යන්තම් මේ ධර්මයක් ඇහෙන කාලෙක ආවේ. එතකොට සමහර වෙලාවට ඔබ නිරේට යන්න ඔබට හේතු වෙන්නේ නැත්තේ සැපය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි සැපයට බය වෙන්න කියනවා. සැපයට බය වෙන්න ඕන සැප විඳින එක පැත්තකින් තියන්න කියලා නෙමෙයි. මිනිස්සු සැපේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් නිසා සැපේ පිළිබඳ යම් තැතිගැන්මක් හදාගන්න ඕන කියනවා.
පින්වත්නි දැන් මේ සැපේට ඇලුනා කියලා මේ ගන්න මොනවද තියෙන්නේ තුල? පින්වත්නි සැප වේදනාවත් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් නේ පවතින්නේ. ඇති වෙච්ච සැප වේදනාව ආය හැරිලා බලනකොට ඒ හටගත්ත තැනම නිරුද්ධ වෙලා යන එකක් නම් පින්වත්නි මේ සැප වේදනාව තුල සුඛයි සාරයි කියලා ගන්න මොනවද තියෙන්නේ? ප්‍රිය රූපේ ඇතරම සැප වේදනාවට හේතු ස්පර්ශයනේ. ස්පර්ශයෙන් පස්සපච්චයා වේදනා කියලානේ කියන්නේ. ස්පර්ශය නිසානේ මිනිස්සු විඳින්නේ. ඒතකොට ස්පර්ශය නිසා මිනිස්සු විඳිනකොට යම්කිසි සුඛ වේදනාවක් පවතිනවා නම් ඒ සුඛ වේදනාවට හේතු එක්ක ප්‍රිය රූපයක් ප්‍රිය වශයෙන් විමසුවොත් සුඛ වේදනාවක් ඇති වෙනවා. එතකොට තමන් දකින රූපය අප්‍රිය වශයෙන් විමසුවොත් දුක් වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ වේදනාව කියලා කියන්නේ නිකම්ම පහළ වුණ එකක් නෙමෙයි. වේදනාව හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් එකක්. එතකොට මේ වේදනාව හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙච්ච එකක්. හේතු නිරුද්ධ වෙලා යනකොට වේදනාව නිරුද්ධ වෙලා යනවා කියන දැනීම් තත්ත්වයට ආවට පස්සේ එයා වේදනාව සම්බන්ධව යම් චන්දරාගයක් පවතිනවා නම් ඒ වේදනාව සම්බන්ධව පවතින චන්දරාගය දුරු වෙලා යනවා. එතකොට වේදනාවේ නිස්සරණයට පැමිණුණා කියලා කියනවා. එතකොට අපිට තේරෙනවා මේ හැම එකේම පවතින චන්දරාගය අයින් කරගත්තොත් එහෙම යා වේදනාවේ නිස්සරණයට ඇවිල්ලා. නිවන කියලා කියන්නේ මේ සියලු ධර්මවල චන්දරාගයට පැමිණෙන්නේ. චන්දරාගය දුරු කරන එකයි. සියල්ල තුල පවතින යම් චන්දරාගයක් තියෙනවා නම් ඒ පවතින චන්දරාගය අයින් කරලා පැත්තකට කරලා මේ ඒක වෙන් කරලා අයින් කරලා දාන එක තමයි පින්වත්නි නිබ්බාන කියලා කියන්නේ. නිස්සරණී කියලා කියන්නේ තව විදිහකින් කිව්වොත්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සංඥාව පිළිබඳව පවතින චන්දරාගය දුරු කර ගන්න ඕනේ. එතකොට සංඥාවේ නිස්සරණයට එන්න පුළුවන් කියලා. පින්වත්නි මේ සංඥාව කියන්නේ මිරිඟුවක්. පංචස්කන්ධයට උපමා දෙද්දී භාග්‍යවතුන් වහන්සේ සංඥාවට දීලා තියෙන උපමාව තමයි මිරිඟුව කියන එක. නැති දෙයක් ඇති බවට පෙන්නලා මුලාවටපත් කරනවා. සංඥාවේ ස්වභාවය ඒකයි. ඇත්තටම නෑ. නමුත් තියෙනවා වගේ පෙන්නලා මුලාවටපත් කරනවා. ගැහණියෙක් පිරිමියෙක් සතෙක් බල්ලෙක් කියලා එහෙම එකක් නෑ ඇත්තටම. එතකොට ගැහණියෙක් පිරිමියෙක් සත්වයෙක් මනුස්සයෙක් මේ විදියට පින්වත්නි ඇති බවට පෙන්නලා ඒ ඇති බවට පෙන්නපු ස්වභාවය තුල මුලාවටපත් කරනවා. දැන් අපි අර මුලින් කියපු පරයයන් බැලුවොත් ඇත්තටම තියෙන්නේ ධාතු හයක්. නමුත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක් තියෙන්නේ. නමුත් මේ ධාතු හයක් පවතිනකොට එතන සත්වයේක් පුද්ගලයෙක් මිනිස්සෙක් විදියට ඇති බවට පෙන්නලා මුලාවටපත් කරනවා. පින්වතුනි ගැහණුන්ගේ පඨවි ධාතුව, පිරිමින්ගේ පඨවි ධාතුව, බල්ලන්ගේ පඨවි ධාතුව කියලා පඨවි ධාතුව මුල් ස්වභාවයක් විදියට ගත්තාම විසමපාතයක් වෙනස් බවක් ඇත්තේ නැහැ. එහෙම වෙන් වශයෙන් තෝරා බේරාගෙන වෙන් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඇත්තටම පින්වත්නි සංඥාව කියලා කියන්නේ නැති දෙයක් ඇති බවට පෙන්නලා මුලා කරන එක. සංඥාවට හේතුවත් ස්පර්ශයයි. ඔබ අහලත් ඇති පින්වත්නි සමහර වෙලාවට සංඥා විපල්ලාස කියලා කොටසක් තියෙනවා. සංඥා විපල්ලාස කියලා කියන්නේ සංඥාවට මුලා වෙනවා. සංඥාවට මුලා වෙනවා. ඒතර මේ සංඥාව කියන ස්වභාවයේ පින්වත්නි ඇති වෙලා නැති වෙලා යන එක. සංඥාව කියන එක දිගට පවතින එකක් නෙමෙයි. සංඥාව කියන්නේ ඇති වෙලා නැති වෙලා යන එකක්. මේ ධර්ම සංඥාව පවා ඇති වෙලා නැති වෙලා යන එකක්. දැන් මේ බණ කොච්චර අහගෙන හිටියත් අහලා අනිත් පැත්තට බලද්දි පින්වත්නි මේ සංඥාව හටගෙන නිරුද්ධ වෙලා යනවා. සමහරට අහපු එක මතකත් නෑ. ඒ මතක නැති පින්වත්නි මේ ධර්ම සංඥාවත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒතර සංඥාවට හේතු ස්පර්ශය. අතන ස්පර්ශය විතරක් නෙමෙයි. මොලේ සෛල නිසි පරිදි ක්‍රියාත්මක වීම, ඊට පස්සේ ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම, මෙන්න මේ කාරණා බලපාල තමයි පින්වත්නි සංඥා ස්කන්ධයක් පහළ වෙන්නේ. එතකොට මේ සංඥාව වෙනස් විදියටත් පේන්න පුළුවන්. ওই සමහර අමනුස්ස උවදුරු වලට එම්පත් වුණාට පස්සේ එතකොට අමනුස්ස සංඥාවක් අපේ මනසට ඒත්තු ගන්නනවා. ඒ වගේම ඔය මොලේ විකාර වුණොත් එහෙම එතකොට සංඥාව විකාර වෙනවා. ඊට පස්සේ යම්කිසි මොලේ සෛලවල යම් රසායනික ක්‍රියාවලිය යම් වෙනස් වීමක් වුණොත් එහෙම විකාර වෙනවා. දැන් කොහොමත් මේ පෘථග්ජන ශ්‍රාවකයාගේ සංඥාව මේ ඇත්ත විදියටම අඳුනාගත්ත ස්වභාවයක් නෙමෙයි පවතින්නේ.
ඒකයි මම මුලින්ම පටන් ගනිද්දීම කිව්වේ නැති දෙයක් ඇති බවට පෙන්වන ස්වභාවය තමයි සංඥා උපාදානස්කන්ධය තුල විස්තර වෙන්නේ කියලා. එතකොට තවත් ගැඹුරෙන් බලනකොට අනිත්‍ය දේ නිට්ටය බවට පෙන්නනවා. මේ දුක්ඛදායක දේ සුඛ බවට පෙන්නනවා. මම මගේ වසඟේ පවත්වන්න දෙයක් නැහැ කියන ස්වභාවයේ වහලා මට තමයි අයිති මගේ තමයි මගේ ආත්මයයි කිය මේ මගේ කියලා සංඥාවක් එළියට පෙන්නනවා. එතකොට මෙන්න මේ සංඥාවේ ස්වභාවයේ විසුරුවා දැන ගැනීම තුළ සංඥාව හඳුනා ගැනීම තුළ නැති දෙයක් ඇති බවට පෙන්වන මුලාව තුළ එයාට යම් කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම තුළ සංඥාව කෙරෙහි යම් චන්දරාගයක් පැවතුනා නම් ඒ සංඥාව කෙරෙහි පවතින චන්දරාගයේ පුද්ගලයා තුළ නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වුණා කියලා කියන්නේ සංඥාව සම්බන්ධව නිස්සරණයට පැමිණුණා කියන එකයි ඒ කියන්නේ. ඊට පස්සේ පින්වත්නි සංකාර උපාදානස්කන්ධය. මොකද්ද සංකාර උපාදානස්කන්ධය කියන්නේ? සංකාර කියන්නේ සිතුවිලි වලට කෙටියෙන්ම කිව්වොත් කුසල් අකුසල් පවා මේ සංකාර ගොඩට තමයි අයිති වෙන්නේ. පින්වත්නි සාමාන්‍ය අසෘතවත් පෘථග්ජනයෙකුට හිතෙනවා මට තමයි හිතෙන්නේ මම තමයි හිතන්නේ කිය හිතනවා. පින්වත්නි නමුත් මේ සංඥාවත් සංකාරය කියන්නේ සිතුවිලිත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. මේ සිතුවිලි පින්වත්නි හටගෙන නිරුද්ධ වෙලා යනකොට ඒ හටගෙන නිරුද්ධ වෙලා යන සිතුවිලි වලට මම තමයි හිතන්නේ මට තමයි හිතෙන්නේ මම තමයි ඒ විදියට හිතුවේ කිය තමන්ගේ ජීවිතය තුළ මේ සංකාර උපාදානය වෙනවා. සංකාරයේ උපාදානය වෙන්නේ පින්වත්නි සංකාරයන්ගේ ඇත්ත ස්වභාවය සංකාරයන්ගේ යථා ස්වභාවය ඒ පුද්ගලයාට අවබෝධයක් නැති නිසා පින්වත්නි. ඒ විදියට සිත තුළ තමන්ගේ සිතුවිලි තමන්ගේ යැයි තමන්ට තමයි හිතෙන්නේ වශයෙන් සිතුවිලි ජනිත වීම තුළ පින්වත්නි එයාගේ ආධ්‍යාත්මික ඒ සිතුවිලි ගලා යාම තුළ නැවත නව කර්ම සකස් වෙනවා. ඒ සිතුවිලි වලට අනුව ඊට පස්සේ එයා කයෙන් වචනයෙන් මනසින් නව කර්ම සකස් කරනවා. ඔතන තමයි නව කර්ම සකස් වෙන්නේ. එතකොට මේ සංකාර ස්කන්ධය යම් තැනක ක්‍රියාත්මක වෙනකොට ඒ සංකාරයන්ට අනුව පින්වත්නි ඒ සිතුවිලි තමන්ගේ කියලා හිතනකොට ඊට අනුව පින්වත්නි කයනුයි වචනේනුයි මනසනුයි ක්‍රියා කරනවා. ඒ ක්‍රියා කිරීම තුළ ඒක තමයි එයාගේ නව කර්මයේ දායාදය. සංකාර ඇතිවීම මහා දුකක් කියලා තේරුම් ගන්න නම් ඇත්තට මේක මේ හොඳට බණ භාවනා කරන ආධ්‍යාත්මික දියුණුවක් තියෙන ශ්‍රාවකයෙකුට තමයි මේ කාරණේ තේරෙන්නේ. දැන් ධ්‍යාන සිතකින් තමයි මේ කාරණේ ඊටාම පැහැදිලිව දැක ගන්න පුළුවන් කියලායි කියන්නේ. එතකොට දැන් ධ්‍යාන සිතකින් දකින්නකොට තමයි දැන් සංකාරයන් ඇතිවීම මහා දුකක් කියලා කිව්වට සාමාන්‍ය මිනිහෙකුට ඒක දුකක් විදියට පේනවද? දුකක් විදියට පේන්නේ නැහැ. දැන් ධ්‍යානයක් උපදවගෙන ධ්‍යාන සිතින් බලනකොට ඒ ධ්‍යාන සිත තුළ වාසය කරන ශ්‍රාවකයාට පින්වත්නි ඊටාම සියුම් ශාන්ත බවක් හිතේ ඊටාම සියුම් සැපයක් නිදහස් බවක් සුඛයක් එයාගේ හිතේ අත්දකින්න ලැබෙනවා. එතකොට එයාගේ ඒ හිතින්ම පින්වත්නි මේ සිතුවිලි ඇති කර ගන්නකොට සිතුවිලි මතු කරනකොට සිතුවිලි මතු වෙනකොට අර සියුම් ශාන්ත බව දුර්වල වෙලා ගින් සිතුවිලි ඇති වෙනකොට ඒ ශාන්ත ප්‍රණීත සුඛය ගොරෝසු වෙන්න පටන් ගන්නවා. එතකොට ඵල සමවතකට සමවැදුනත් එහෙම තමයි. දැන් ඵල සමවතකට සමවැදිලා ඉන්නකොට යම්කිසි මේ නිවීමේ සැපයක් අත්විඳින්න පුළුවන් පින්වත්නි. නමුත් මේ ඵල සමවතකට සමවැදිලා ඉඳලා නැවත ඒ හිත තුළ සිතුවිලි ජනිත වෙනකොට පින්වත්නි මේ ඵල සමවත තුළ තිබුණු සැපය ශාන්ත බව සම්පූර්ණයෙන් අයින් වෙලා ගිහින් ගොරෝසු වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ සංකාර සිතුවිලි ඇතිවීම මහා දුකක් කියලා සාමාන්‍ය මිනිහෙකුට කිව්වට සාමාන්‍ය මිනිහෙකුට මේ කතාව තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ භාවනාව කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙකුට අදාළ ආවේනික කොටාසයක් කියලා. ආවේනික කොටාසයක්. සංකාර. ඊට පස්සේ විඥානය. සංකාරයටත් හේතුව මොකද්ද? ස්පර්ශය. එතකොට ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ ස්පර්ශ වීම නිසා ඇහි ස්පර්ශය නිසා තමයි
ඇහෙන් මිනිස්සු අඳුනගන්නේ සංඥා පහළ වෙන්නේ. සංඥා අඳුනගත්තාම තමයි පින්වත්නි අඳුනා ගැනීමට අනුව සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් ඇති වෙන්නේ. ඒ සුඛ වේදනාව හෝ දුක්ඛ වේදනා ඇති වෙනකොට ඒ ඇති වෙච්ච වේදනාවට අනුව තමයි පින්වත්නි සිතුවිලි හිතේ ජනිත වෙන්නේ, සංකාර පහළ වෙන්නේ. එතකොට මේ අපිට තේරෙනවා මේ සංස්කාරයටත් හේතු වෙන මොකද? ස්පර්ශය. ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය ආදී ස්පර්ශයන්ගේ හේතුවෙන් තමයි පින්වත්නි සිතුවිලි ජනිත වෙන්නේ. ඊට පස්සේ විඥානස්කන්ධය. ඒතර මේ සංකාරයන් මහා දුකක් විදියට මේක දැනෙන්න ඕන Tamanට. මේක නිකන් හාමුදුරුව කෙනෙක් කිව්වට පොතක තිබ්බට නෙමෙයි මේක Tamanට දැනෙන්න ඕන. එතකොට මේ දැනෙනකොට සංස්කාර කෙරෙහි යම් පවතින චන්දරාගයක්. චන්දරාගය කිව්වේ කැමැත්තක් ඇලීමක් තිබුණා නම් ඒ කැමැත්ත ඇලීම දුරු වෙලා යන්න පටන් ගන්නවා. අනිත් දුරු වෙලා යෑම තුල තමයි නිබ්බාන කියන ස්වභාවයට සාමාන්‍ය ශ්‍රාවකයෙකුට පියමන් කරන්න තියෙන්නේ. විඥානයේ සම්බන්ධ අපි ගොඩක් දේශනාවල කතා කරලා තියෙන නිසා මම ඒ ගැන ලොකුවට කියන්න යන්නෙත් නෑ. ඇත්තටම විඥානය කියලා කියන්නේ නාම රූප ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙච්ච දෙයක්. එතකොට විඥානයේ ස්වභාවය විඥානයේ ක්‍රියාත්මක වීම විඥානස්කන්ධයක් පහළ වීමම පින්වත්නි දුකයි කියලා සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නෑ පින්වත්නි. එතකොට මේ විඥානයේ තුල විඥානනයේ තුල දුක පවතිනවා කිව්වට සාමාන්‍ය කෙනෙකුට නිකන් විහිළුවක් වගේත් වෙන්න පුළුවන්. එතකොට විඥානය ඇති වෙන්නේ මානසිකාර ප්‍රත්‍යයෙන්නේ. විඥාන කාය හයක් ගැන අපි ධර්මයේ කතා කරනවානේ. මේ ඇහැට රූපයක් මුණ ගැහිලා ඒ ඇහැයි රූපයයි දෙක මුණ ගැහුණට වැඩ නැහැ. මානසිකාර ප්‍රත්‍යයෙන් චක්කු විඥානයත් පහළ වෙන්න ඕන. එතකොට මානසිකාර ප්‍රත්‍යයෙන් චක්කු විඥානේ පහළ වීම දුකක් කියලා සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ මේ මානසිකාර ප්‍රත්‍යයෙන් විඥානේ පහළ නොවුනොත් එහෙම මේ සියලු දැනීම් නිසා හටගන්න සියලු දුක එතන ඒ වෙලාවේ නොදැනී යනවනේ. දැන් මොකක් කරි එන්නතක් විදිනවා. එහෙමත් නැත්නම් හොඳටම මේ කාය විඥානයේ තුලින් මොකක් හරි කයේ ඇති වෙච්ච බරපතල වේදනාවක් Tamanට දැනෙනවා. එතකොට වෛද්‍යවරයෙක් රෝහල් ගත කරාට පස්සේ වෛද්‍යවරයා ඇවිල්ලා මේ වේදනාව දරා ගන්න බැරුව ඉන්න මිනිස්සයාට මේ ඉන්ජෙක්ෂන් එකක් විදිනවා. එක්කෝ නිින්ද යන්න බෙහෙතක් දෙනවා. එතකොට අර මිනිස්සයා තද නිින්දකට වැටෙනවා. තද නිින්දකට වැටුණාට පස්සේ පින්වත්නි දැන් ඒ සිහි නැති වුණාට පස්සේ යාගේ වේදනා සියල්ලම ඒ මොහොතේ නැති වෙලා යනවා. එතකොට මේ ඇත්තටම සදාකාලිකව මේ දැනීම නැති කරගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? සදාකාලිකවම සිහි නැති වෙනවා වගේ එකක් තමයි නිවන කියන්නේ. මේක වැරදි විදියට තේරුම් ගන්න එපා. සදාකාලිකවම සිහිය නැති වෙනවා කියන එක තමයි එක්තරා ආයුධකින් නිවනටපත් වෙනවා, අකුප්පා චේතෝ විමුක්තියටපත් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ විදියට පින්වත්නි විඥානය කියන්නේ ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක්. නාම රූප ධර්මයන්ගෙන් හටගත් එකක්. කනට ශබ්දයක් වැදුනාට ඒ කනට ශබ්දේ වැදුනාම කනක් තියෙනවා, ශබ්දෙත් වැදිලා තියෙනවා. ඒ නිසා සෝත විඥානය පහළ වුණාට මේ සෝත විඥානේ මගේ ආත්මය කියලා සාමාන්‍ය අසුරුතවත් පෘථග්ජනේ කල්පනා කරනවා. නමුත් මේ තුල මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ කියලා මේ විඥානයේ විසුරුවා බලන ශ්‍රාවකයෙකුට පේනවා. විඥානයේ පහළවීමම දුකක් කියලා දකිනවා. ඒක දකින්න ඕන. ඒක මේ අහලා නෙමෙයි. දකින්න ඕන. දැක්කට පස්සේ විඥානයේ කෙරෙහි යම් චන්දරාගයක් පවතිනවා නම් ඒක දුරු වෙනවා. එතකොට අපි කියනවා යා නිස්සරණයටපත් වුණා කියලා. මෙන්න මේ විදියට පංචස්කන්ධය පිළිබඳවම නිස්සරණයට එන්න ඕන. ඒ කියන්නේ පංචස්කන්ධය පිළිබඳ පවතින චන්දරාගය දුරු කරගන්න ඕන කියන කාරණයයි අපි මෙතනදී මතක් කරන්නේ. ඊට පස්සේ පින්වත්නි මේ පංචස්කන්ධයේ කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගත්තටම මදි. ඒ ඇත්තට මේක එක පැත්තකින් කරන ගමන් ඊළඟට පින්වත්නි මේ රූපය තුල පවතින ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචස්කන්ධයන් පිළිබඳ පවතින චන්දරාගය දුරු කරගන්න ඕනේ. ඇසයි කනයි නාසයයි දිවයි කයයි කියන මේ රූපය ඇසුරු කරගෙන පවතින මේ පංචස්කන්ධයන් පිළිබඳ මේ රූපය ඇසුරු කරගෙන පවතින පින්වත්නි මේ ඉන්ද්‍රියන් පිළිබඳ යම් චන්දරාගයක් පවතිනවා නම් ඒකත් දුරු කරගන්න ඕනේ. ඒ කියන්නේ ඇහැ කෙරෙහි පවතිනවා සාමාන්‍ය මිනිස්සෙකුට, නොදන්නා මිනිස්සෙකුට
චන්දරාගයක් පවතින්න පුළුවන්. එතකොට ඇහැ කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න ඕන. කන කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න ඕන. නාසය කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න ඕන. ඒ වගේම කය කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න ඕන. දිව කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න ඕන පින්වත්නි. ඒතර මේවා මේ චන්දරාගය දුරු කරගන්න ඕන පින්වත්නි වෙන මොකුත් නිසා නෙමෙයි මේවා මගේ වසඟේ මට ඕන විදියට මට අවශ්‍ය විදියට පවත්වන්න බැරි බව දැනගෙනයි මේ චන්දරාගය දුරු කරගන්න ඕන. මම අහන්න ආසා කරාට මම අහන්න ආසා කරන දේවල්ම මගේ කනට ඇහෙන්නේ නැහැ. මේ කන නිසා මං කොච්චර අඬ ආපු සංසාරයක්ද තියෙන්නේ. එතකොට මේ ඇස නිසා මං කොච්චර අඬලා තියෙනවද? එතකොට මේ ඇහෙන් දකින රූපේටම ආසා කරලා ඒ රූපේ නිසා මේ ඇහෙන්ම මම කොච්චර අඬලා තියෙනවද? එතකොට මැඩී මස්සේ නාම ධර්මයන්ගේ වෙන ක්‍රියාත්මක වීමක් තියෙනවා. නමුත් පින්වත්නි මේ ඇහෙන්ම බලලා ආසා කරලා රූපවලට ඒ රූප නිසා මේ ඇහෙන්ම කොයිතරම් අඬලා තියෙනවද? ඒ නිසා ඇහැ කියන්නේ පින්වත්නි එක්තරා විදියකින් දුකටම කියන වචනයක් විදියට දකින්න ඕන පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චක්කුම් භික්කවේ අදිච්ඡං. මේ ඇස කියන්නේ හරියට ගිනි ගොඩක් විදියට දකින්න ඕන කියනවා. මොකද මේ ඇහෙන් නිසා පින්වත්නි කල්ප ගණන් නිරේ ඉන්න ඇති. අනිත් එක තමයි මේ සාංශාරික පැවැත්ම එක පැත්තකින් තියෙමුකෝ මේ ජීවිතය තුළම මේ ඇහැ කොයිතරම් දුකක් උරුම කරනවද? පින්වත්නි මේ ඇහැ මම මේ විදියටම පේන්න ඕන කිව්වට කාටද මේ විදියටම ඇහෙන් පේන්නේ? 40 හැඳිරිය නිසා පෙනීම අඩු වෙනවා කියනවා. විවිධ රෝගාබාධයන්ට පත් වෙලා සමහර විට සයින් කරන්න වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඇස් වලට හරියට ප්‍රතිකාර කරගන්න බැරි වුණොත් ඒ ඇහැ නිසා ඇහැ අන්ධ වෙන්නත් පුළුවන්. ඒතකොට මේ ලෝකේ දැකීම් මාත්‍රයේ සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන්න පුළුවන්. සුද එනවා කියනවා. මේ වගේ ඇහැ සම්බන්ධ කොච්චර රෝග පීඩා වලට ආකාරයක්ද ඇහැ කියන්නේ. එතකොට මේ ඇහැ කෙරෙහි යම් ඇල්මක් තියෙනවා නම් ඒක මහා මෝඩකමක්, බැඳීමක් තියෙනවා නම් ඒක මහා මෝඩකමක් කියලා නුවණින් විමසලා බලනවා. මේ ඇහැ කියන්නේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා දකිනවා. එන්නේ දැකීම තුල ඇහැ කියන්නේ අනිත්‍ය වෙලා යන එකක්. අනිත්‍ය නිසා ඇහැ නිසා දුක පවතිනවා. ඒ නිසා ඇහැ මම, මගේ, ඇස මගේ ආත්මය කියලා ගන්න දෙයක් ඇහි නැහැ කියලා දැනගන්නවා. ඒ දැන ගැනීම තුල පින්වත්නි ඇස කෙරෙහි පවතින යම් චන්දරාගයක් තිබුණා නම් ඒ චන්දරාගයේ ඒ දැකීම හොඳට නුවණින් විසුරුවලා බලනකොට ඒ චන්දරාගය දුර වෙලා යනවා. ඒතර මේ විදිහට ඇස කන නාසය දිවකය කියන මේ ඉන්ද්‍රියන් පහ පිළිබඳවම මේ පංචේන්ද්‍රයන් පිළිබඳවම එයා චන්දරාගයට එනවා. ඒකට පංචේන්ද්‍රයන් සම්බන්ධව නිස්සරණයට ආවා කියලා අපි කියනවා පින්වත්නි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ඊළඟට වදාරනවා මේ බාහිර කාරණා කෙරෙහි නිස්සරණයට එන්න ඕනේ කියන මොනවද? රූප කෙරෙහි, ශබ්ද කෙරෙහි, ගන්ධ සුවඳ කෙරෙහි, රස කෙරෙහි, කයට දැනෙන පහස කෙරෙහි චන්දරාගය දුරු කරගන්න ඕන කියලා. ඒතර බලන්න කී පැත්තකින් අපි ශක්තිමත් වෙන්න ඕනද? මේ නිවන කරා පැමිණෙන ශ්‍රාවකයෙක් දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්න ඕන කියලා අපි කියන්නේ අපි ඒකයි. එතකොට දැන් මේ ඉදිරියට එන්නේ වෙසක් සමය. ඒතර මේ වෙසක් සමය තුල දැන් මිනිස්සු හරි පීඩාවෙන් ඉන්නවා. අනේ කූඩු හදාගන්න විදියක් නැහැ. වෙනදා වගේ සැනකෙලි නැහැ. ඒ වගේම වෙනදා තිබුණු දන්සල් නැහැ. ලොකු විදුලි බුබුලු රටා සහිත මහා විශාලවට හදපු තොරන් දැන් පාරවල් වල නැහැ. බෞද්ධ කොටි දාන්න විදියක් නැහැ. ස්පීකර් බඳින්න විදියක් නැහැ. මේ විදියට ලොකුවට කතා කරනවා. පින්වත්නි, මේ ඔක්කොම පැත්තකින් තියලා මේ පණිවිඩයට අනුව ජීවිතේ පුහුණු කරන ශ්‍රාවකෙක් වෙන්න. එතකොට මේ පණිවිඩයට වෙසක් කූඩු වලින්, දන්සල් වලින්, කොඩි වලින්, ශබ්ද විකාශන යන්ත්‍ර වලින්, පිරිත් වලින් විශාල අනුග්‍රහයක් නැහැ. මේ චින්තනයේ කල්පනාව මේ Tamanගේ ආධ්‍යාත්මය තුළ මේ විදියට Tamanගේ හිත හදාගත්තොත් එයා නිස්සරණයට පැමිණෙනවා. නිස්සරණයට පැමිණුණා කියන්නේ එයා නිවනට පැමිණුණා කියන එකයි. දැන් බාහිර රූප කෙරෙහි, ශබ්ද කෙරෙහි, ඇස කන නාසය දිවකය කෙරෙහි, පංචේන්ද්‍රයන් කෙරෙහිත් එයා නිස්සරණයට එනවා. මේ තුලත් මගේ වසඟේ පවත්වන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ පුද්ගලයා බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගන්ධ සුවඳ, බාහිර රස, බාහිර පහස කෙරෙහිත් එයා මේ තුලත් ගන්න දෙයක් නැහැ නේද කියලා එයා නිස්සරණයට එනවා. ඒ තුල පවතින යම් චන්දරාගයක් තිබ්බනම් ඒක දුරු කරනවා. ඒ තුල චන්දරාගයක් පවතින්නේ මා තුල පවතින අවිද්‍යාව නිසා. දැන් කනට ඇහෙන ශබ්දය එළියෙන් එන දෙයක්.
අපි හිතනවා ඒකේ මොකක් හරි අමුතු මොකක් හරි සනීපයක් ඇති කියලා. නමුත් එළියේ තියෙන දෙයක් නෙමෙයි. මේ අස කන නාසය දිවකය කියන පංචේන්ද්‍රයන් හරහා ඇතුළට ගන්න සියලු ආරම්මන තුල මා තුලයි පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙන. අපි මේ පංචස්කන්ධ ධර්ම ක්‍රියාත්මක වෙන විදිය ගැන ගොඩක් කියලා තියෙනවා. හැබැයි ඒක නිතර අවධානයට ගන්න ඕන. මොකද නිතර ඒ ගැන කල්පනා කරනකොට තමයි අපේ දැක්ම වඩාත් පිරිසුදු වෙලා නිස්සරණයට එන්නේ. දැන් උදාහරණයක් විදිහට සින්දු අහන්න කැමති නම් දැන් අපි තුමුකෝ අමරදේව මහත්තයාගේ සින්දුවක් අහන්න කැමති කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඒක යාගේ කැමැත්ත. නමුත් අපි හිතනවා අමරදේව මහත්තයාගේ කටහඬේමයි මේක තියෙන්නේ කියලා. නමුත් අමරදේව මහත්තයාගේ කටහඬේ නම් මේක තියෙන්නේ අමරදේව මහත්තයාගේ සින්දු අහන්න අකමැති කෙනෙකුත් ඉන්න පුළුවන් නේ. ඒතට එයාට මොකද්ද වෙන්නේ? එහෙමනම් අපිට තේරෙනවා මේක අපේ හිතෙන් හදාගත්ත දෙයක් කියලා. මේ කැමැති අකමැති මනාප අමනාප ඔක්කොම හිතේ ඇති වෙන දෙයක්. දැන් අමරදේව මහත්තයාගේ කටහඬේ තියෙන දෙයක් විදිහට මේක අපි ලෝකේ බැලුවට කමක් නැහැ. නමුත් ගැඹුරින් බලනකොට බුද්ධ ශ්‍රාවකයෙකුට තේරෙන්න ඕන දැන් මේ අමරදේව සර් සින්දුවක් කියනවා කිව්වහම ඉතින් මිනිස්සු විශාල පිරිසක් එකතු වෙනවා. දැන් සමහර මේ ගායකයෝන්ගේ ප්‍රධාන වේදිකාවල තිබුණු සමහර ප්‍රසංග බලන්න සමහරට ඒ ප්‍රසංගේ බලන්න උන්ට ඉඩ කඩ නැහැ කියලා විශාල කාලගෝටි ඇති වෙච්ච අවස්ථා තියෙනවා. දැන් සමහර ලාවට ඔය සමහර ගායකයෝ ඒගොල්ලන්ගේ සන්නාමයක් විදියට වෙනම ප්‍රසංග පැවැත්තුවා. එතකොට දැන් මේ ප්‍රසංග මත ඒ ප්‍රසංගවලදී මිනිස්සු හිතනවා ඒ ගායකයාගේම තියෙන දෙයක් කියලා. ඇත්තටම ගායකයාගේ තියෙන කටහඬේ කුසලතාවයක් කෞශල්‍යයක් තියෙන්නත් පුළුවන්. නමුත් මේකෙදි වෙන සම්පූර්ණ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම ගත්තොත් එහෙම ඊට වඩා වෙනස් දෙයක් නේ. දැන් අමරදේව මහත්තයාගේ සින්දුවකමයි මේ රහ තියෙන්නේ කියලා හිතනවා නම් ඒ රහ හැමෝටම දැනෙන්න ඕනනේ. හැමෝටම දැනෙන්නෙත් නෑනේ. ඇත්තටම අමරදේව මහත්තයාගේ කටහඬෙන් ඊටාම ලයාන්විතව ගීතයක් ඇහෙනකොට තමන්ගේ සෝත විඥානයයි පහළ වෙන්නේ. ඒ සෝත විඥානය පහළ වෙලා ඊට අනුව පින්වත්නි අඳුන ගන්නවා මේ අමරදේව මහත්තයා තමයි මේ සින්දු කියන්නේ කියලා. ඒ අඳුනා ගැනීම තුළ සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. අඳුනාගත්තේ යම් විදියකටද පින්වත්නි ඒ අඳුනා ගැනීමට අනුව තමයි පින්වත්නි යාගේ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් පහළ වෙන්නේ. ඒකට අකමැති කෙනෙකුත් ඉන්න පුළුවන් නේ රුචි අරුචි අනුව. ඒතකොට අකමැති කෙනාට ඒ සම්බන්ධව යම් කිසි සැප වේදනාවක් ඇති නොවෙන්නත් පුළුවන්. දුක් වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. වේදනා ස්කන්ධයක් පහළ වෙලා ඊට අනුව පින්වත්නි සිතුවිලි ජනිත වෙලා ඊට අනුව රූපස්කන්ධෙත් යම් වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. ඒ සින්දුව අහගෙන ඉන්නකොට සමහරට අමුතු උත්තේජනයක් ඇති වෙලා නටන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්. ඉතින් මේ බොහොම ශරීරයේ යම් වෙනස්කමක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ විදියට ඇහෙන් දකින රූප, කනට ඇහෙන ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස මෙන්න මේ දේවල් තුලත් ඇත්තටම පවතින කිසි දෙයක් නැහැ. මේ දේවල් තුලත් නිකම්ම ඔහේ රූප පවතිනවා, ඔහේ ශබ්ද පවතිනවා. ඉතින් මම ඇතුළට ගන්න විදිහේ තමයි අර්බුදේ තියෙන්නේ කියලා ඒ දැක්මට එනවා. ඒ දැක්මට එනකොට පින්වත්නි ඒ පංචස්කන්ධය පිළිබඳ පංචස්කන්ධය තුල පංචස්කන්ධ ධර්ම ටිකක් පහළ වෙනවා කියලා දැක ගැනීම තුල එයා බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මෙන්න මේ කාරණා පිළිබඳ යම් චන්දරාගයක් තිබ්බනම්, ඇල්මක් කැමැත්තක් තිබ්බනම් ඒ ඇල්ම කැමැත්ත දුරු වෙලා යනවා. එතකොට අපිට තේරෙනවා බාහිර රූපාදිය කෙරෙහි පවතින චන්දරාගයත් විමසා බලනකොට Tamanටම දැනෙන්න ඕන මේ තුලත් ගන්න කිසි දෙයක් නැහැ. මේ සද්ද මාත්‍රයත් ඇතිවලා නැති වෙලා යන දෙයක් නේද? අනිත් එක දැන් කෙනෙක්ගේ ගායකයෙක්ගේ නම් මොකක් හරි හඬක් තියෙනකොට ඒ හඬට අපි නිකන් වැඩි කැමැත්තක් දැක්වුවාට ඒ හඬත් අනිත්‍ය වෙලා යන එකක් නේද? දැන් කොච්චර ගායකයන්ගේ එහෙම වෙලා තියෙනවද නේ? එතකොට එහෙමනම් ඒකත් අනිත්‍ය වෙලා යන එකක්, අනිත්‍ය වෙලා යන දෙයකට නේද මං තුල මේ චන්දරාගයක් හදාගත්තේ මගේ අවිද්‍යාව නිසා. ඊටත් වඩා ගැඹුරින් බලනකොට තේරෙන්නේ පංචස්කන්ධ ධර්මයක් නේද මේ තුල මා තුල පහළ වෙන්නේ. මේ ගායකයා තුලවත් නෙවෙයි, එළිය මොකක්වත් නෙමෙයි, මා තුල නේද පංචස්කන්ධේ පහළුනේ කියලා ඒ දැක්මට එනවා. ඊට පස්සේ දැන් අපිට දේශනාවටත් කාලේ හැමාරයි. නමුත් මේකේ වැදගත් දේවල් ටිකක් කියන්නත් තියෙනවා. දැන් පින්වත්නි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ නිස්සරණීය පිණිස, නිදහස් වීම පිණිස කැමැති ශ්‍රාවකේ කාම රූප අරූප ලෝක කෙරෙහි නිස්සරණීට එන්න ඕන කියනවා. දැන් සාමාන්‍ය ශ්‍රාවකයෙක් තුල නැවත ඉපදෙන්න චන්දරාගයක් තියෙනවා. කාම ලෝකේ හරි, රූප ලෝකේ හරි, අරූප ලෝකේ හරි නැවත ඉපදෙන්න චන්දරාගයක් පවතිනවා. මෙන්න මේ චන්දරාගයත් දුරු කරලා දාන්න ඕන. ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේම සංස්කාර ගොඩක්.
ඒ සංස්කාරයන්ගේ පහළවීම නිසා තමයි රූපස්කන්ධය පහළ වුණේ. එහෙනම් හේතුන් නිසා තමයි මේ කාම ලෝකේ උපන්නේ. කොතන ගියත් උච්චරයි. හේතුන් නිසා හටගත්ත දේවල් හේතු නිරුද්ධ වෙලා යනකොට නිරුද්ධ වෙලා යන ස්වභාවයටයි ආйти දේවල් කියලා දැනගන්නවා. කාම ලෝකයට ගියත් රූප ලෝකයට ගියත් අරූප ලෝකයට ගියත් කාම ලෝකයට රූප ලෝකයට අරූප ලෝකයට පවතින චන්දරාගය දුරු කරගන්න බැරි වුණොත් එයා ගිහියෙක්කෝ වේවා පැවිද්දෙක්කෝ වේවා අසරණයි. මොකද කාම ලෝකෙත් රූප ලෝකෙත් අරූප ලෝකෙත් මායාවේ අතේ පවතින ස්වභාවයක් කියලා දැනගන්නවා. එතකොට මේ ධ්‍යාන දියුණු කර කර මේ ධ්‍යාන වලට ඇලි ඇලි රූප ලෝකයන්ද දිව්‍ය ලෝකයන්ද තුසිතයට යන්න මඟ බලාගෙන ඉන්නේ නෑ පින්වත්නි. එතකොට මේ එයා දැනගන්නවා කොතන ගියත් ඔච්චරයි. කොතනට ගියත් ඔය ටික තමයි. කාම ලෝකයට ආවත් රූප ලෝකයට ආවත් අරූප ලෝකයට ආවත් කොතන ගියත් ඔච්චරයි. ඉතින් ඔය රූප මේ සියලු ලෝක මායාවේ අතේ නම් පවතින නිදහස් වීමක් නැත්නම් ඊතා සැපසහිත දිව්‍ය ලෝකයට ගියත් විපාකේ අනිත් වෙලා යනකොට ආයෙත් පහළට වැටෙනවා නම් කොතන ගියත් ඔච්චරයි කියලා කාම රූප අරූප කියන තුන් ලෝකයේම පිළිබඳව යම් චන්දරාගයක් පැවතුනා නම් ඒ චන්දරාගයත් මෙතන දුරු කර ගන්නවා. උදාහරණයක් විදිහට දැන් ඒක ඊටාම සියුම්ම දකිනවා. අනාගාමී වෙලා සුද්ධාවාසයේ බඹලෝ ගියත් ඔච්චරයි. භවේ නම් වර්ණනා කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. අසුරුසනක් ගහන මොහොතක් හෝ මහණෙනි මා භවයේ වර්ණනා නොකරමි. එහෙමයි බුද්ධ දේශනා කරන්නේ. අනාගාමී වෙලා සුද්ධාවාස බඹලෝ ගියත් ඔච්චරයි. කිසි තැනක නොපවතින එකයි සුදුසු කියලා චන්දරාගය දුරු කරගන්නවා. එතකොට මේ නිවන කරා යන ශ්‍රාවකයෙක්ගේ පරිකල්පනයයි මේ අපි කියන්නේ. එතකොට කාම රූප අරූප කියන තුන් ලෝකයේම පිළිබඳව පවතින චන්දරාගයක් දුරු කරගන්නවා. එතකොට තමයි නිස්සරණේ නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පින්වත්නි යම් කෙනෙක් ධ්‍යාන ඵල සමවතකට සමවැදුණා නම් ඒ තුල යම් චන්දරාගයක් පැවතුනොත් ඒකෙනුත් දුරු වෙනවා. මොකද්ද ධ්‍යාන ඵල සමවත කියලා කියන්නේ? දැන් පින්වත්නි මේ විදියට යම් ධ්‍යානයක් උපදවා ගත්තොත් ඒ ධ්‍යානයට යම් චන්දරාගයක් පැවතුනොත් එහෙම ඒ චන්දරාගයක් පවතින තැනක එතනින් එහාට නිවන අභිනන්දනය කරන ශ්‍රාවකයෙක් වෙන්න බෑ. හැබැයි නිවනත් අභිනන්දනය කරන්නේ නැති දවසක් එනවා. නමුත් මේ පළවෙනි කියන්නේ ධ්‍යාන දැන් ඔය අපි ආනාපාන සතිය ගැන එහෙම කියද්දි කියලා තියෙන්නේ. ආනාපාන සතිය වඩාගෙන යනකොට සමහරලාට පළවෙනි ධ්‍යාන සුඛේ උපදිනවා. එතකොට මේ ධ්‍යානීට ඇලුනොත් එහෙම එතනින් එහාට ආනාපාන සතිය තුල නිරෝධය පිණිස ආනාපාන සතිය තුලින් නිරෝධ සමාපත්තියත් පිඳින ශ්‍රාවක භාවයට ගිලිහිලා යන්න පුළුවන්. ඉතින් මේ විදිහට පින්වත්නි මේ ඇති වෙන සියලු දැනීම් තුල හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ කියලා මේ සියල්ල තුලම පින්වත්නි ඉවත් කරලා දානවා. මනසින් සියල්ලම ඉවත් කරලා දානවා. කොච්චර සියල්ලම ඉවත් කරනවද කියනවා නම් සියුම් ඊ타ම දැනීමක් තියෙනවා නම් ඒ සියුම් දැනීමත් ධ්‍යාන ඵල සමවතකින් දැනෙන ඊතා සියුම් සුඛයක් සැපයක් තියෙනවා නම් සොම්නසක් පවතිනවා නම් ඒ සුඛය සොම්නස සැපයත් මෙතන ඉවත් කරලා දානවා. එතකොට ඉවත් කරලා දැම්මට පස්සේ පින්වත්නි එතන සියුම් දැනීම් මාත්‍රයක් පවතිනවා. ඊ타ම සියුම් දැනීම් මාත්‍රයක් පවතිනවා. දැන් අවිද්‍යාවත් දුරු වෙලා චන්දරාගයත් දුරු වෙලා අස්මිමානයත් දුරු වෙලා. අවිද්‍යාව චන්දරාගය අස්මිමානය මේ සියල්ලම දුරු වෙලා. දැන් මේ සියල්ලම දුරු වුණාට පස්සේ පින්වත්නි මේ සියල්ලම අවිද්‍යාවයි මේ තණ්හාවයි චන්දරාගයයි ඊට පස්සේ අස්මිමානයයි මේ සියල්ලම දුරු වුණාට පස්සේ පින්වත්නි මම මගේ කියලා දැන් මෙතන මොනවද ගන්න ඉතුරු වෙලා තියෙන්නේ? දැන් මෙතන මම මගේ කියලා ගන්න මෙතන කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ පින්වත්නි. එතකොට මගේ ආත්මය කියලා ගන්න කිසි දෙයක් නැහැ. හැබැයි ඊටාම මේ ශූන්‍ය වෙච්ච ඊටා අසියුම් දැනීම් මාත්‍රයක් ඒ හිත තුල පවතිනවා. ඒ දැනීම් මාත්‍රේ පින්වත්නි කිසිම හේතුවක් නිසා ඉවත් කරගන්න බෑ. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වුණා කියලා කියන්නේ මරුණා වගේ එකක් එහෙම නෙමෙයි. ඊටාම සියුම් දැනීම් මාත්‍රයක් පවතිනවා පින්වත්නි. එතකොට මේ සියුම් දැනීම් මාත්‍රය තුළ එවැනි උත්තමයා පවා දැනගන්නවා. දැන් මේ සියුම් දැනීම් මාත්‍රයේ පින්වත්නි මේ විදියට මොන විදියට දකින්න හැදුවත් මේ සියුම් දැනීම් මාත්‍රය කිසිම හේතුවක් නිසා ඉවත් කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට උන්වහන්සේ දැනගන්නවා ජීවිත ශක්තිය
පවතින්නේ කර්ම ශක්තිය නිසා. මේ වෙලාවේ පවා මගේ ආස්වාස ප්‍රාස්වාසයේ වැඩ කරනවා. ගැඹුරු නින්දකට වැදිලා නැහැ. ඒ මොළයේ හදවත ඊටාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. මගේ කර්ම ශක්තිය නිරුද්ධ වුණොත්, එහෙමත් නැත්නම් ජීවිත ශක්තිය නිරුද්ධ වුණොත් නිවිල යනවා කියලා ඒ උත්තමයා දන්නවා. අන්තිමටම පින්වත්නි, ඒ උත්තමයා තුල යම්කිසි ඵල සමවතකට කැමැත්තක් තිබුණා නම්, ඒ ඵල සමවතකට කැමැත්තක් තිබුණු කැමැත්තත් එතන, ඒ කැමැත්ත පිළිබඳව පවතින කැමැත්තත් සම්පූර්ණයෙන්ම දුරු වෙලා ගිය තැනක තමයි මේ අවබෝධයට පත්වීමේ ස්වභාවය පවතින්නේ. ඒකට තමයි අපි ධර්මයේ කියන්නේ නිබ්බාණං නාබිනන්දති කියලා. ඒ කියන්නේ නිවනවත් දැන් මෙතන අභිනන්දනය වෙන්නේ නෑ. දැන් ජීවිතේ පැවැත්ම පිළිබඳවත් චන්දරාගයක් නෑ. ඒකයි අපි ගොඩක් දේශනාවලදී ඔබට කියලා තියෙන්නේ, යම් කෙනෙක්ගේ ජීවිතයේ තුල එවැනි සියල්ල තුලම චන්දරාගය දුරු වෙලා නම් පංචස්කන්ධය පිළිබඳවත්, ඒ වගේම මේ ලෝකයේ පවතින ජීවි ස්වභාවයන් පිළිබඳවත් දැන් මෙතන අපි ඔක්කොම කතා කළේ නෑ. ඒ ඔක්කොම ඔබ හොඳට හිතා ගන්න, සිහි කර ගන්න පින්වත්නි. ඊට පස්සේ යම් කෙනෙක් මේ ජීවි වස්තුන් පිළිබඳවත්, කාම රූප අරූප කියන මේ විශ්වයේ කෙරෙහි පවතින චන්දරාගයත්, ධ්‍යාන සිතක් කෙරෙහි, ධ්‍යාන සමාපත්තියක් කෙරෙහි පවතින චන්දරාගයත්, මාර්ගඵලයන් පිළිබඳව චන්දරාගයත්, ඵල සමවත පිළිබඳව චන්දරාගයත්, ජීවිත පැවැත්ම පිළිබඳව චන්දරාගයත්, මේ සියල්ලම දුරු වුණාට පස්සේ ඒ සියල්ලම දුරු වෙච්ච තැනක අපි ඔබට නිතර දේශනාවල කියලා තියෙනවා, එවැනි උත්තමයෙක් හරියට මාසයක් වැඩ කරපු මිනිහෙක් පඩියක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ මරණය බලාපොරොත්තුවෙන් ඉන්න බව. ඒක අපි නිතර කියන්නේ. එවැනි චිත්තසංතානයක් දක්වා ඔබේ හිත පවත්ව ගැනීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියන අර්ථය සහිතවයි. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.